තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත්තුන් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් අද ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි, මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් දෙවෙනි වෙන විදිහට ගුණ දරාගෙන ඉන්න පුද්ගලයා තමයි පසේබුදු රජාණන් වහන්සේ. පසේබුදු රජාණන් වහන්සේට පස්සේ යම් ගුණ ධර්මයක් රකින්නවා නම්, සත්පුරුෂ ධර්මයක හික්මෙනවා නම්, ඒ සත්පුරුෂ ධර්මයේ කෙලවරට පැමිණියා නම් ඒ තමයි මහරහතන් වහන්සේ. අද ඔබ ශ්‍රවණය කරන්නට යන්නේ ආන්ගේ මහරහතන් වහන්සේගේ ජීවන කතාවක් ගැන. පින්වත්නි, රහතන් වහන්සේ කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් ලෝක සත්වයාව හික්මීම සඳහා යම් ඉලක්කයක් පෙන්වූ ආරෂ්ඨාංගික මාර්ගයක් ඔස්සේ නිවන් ප්‍රතිපදාවක්. ආන්ගේ නිවන් ප්‍රතිපදාවේ ගමන් කරලා ඒ ඉලක්කය සපුරාගත්ත සසර දුක් කෙලවර කරගත් උතුමන් වහන්සේ කෙනෙකුට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ ගැන සඳහන් කරනකොට රතන සූත්‍රයේ සඳහන් කරන්නේ කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි. එතුමන් වහන්සේ පැරණි කර්මයන් ක්ෂය කළා. නවං නත්ති සම්භවං, නැවතත් අලුත් භවයකට කර්මයක් රැස් කරන්නේ නැහැ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. තේ කීන බීජ අවිරුල් හිච්ඡන්දා. හරියට බීජයක තියෙන පැලවෙන ස්වභාවය ඉවත් කළා වගේ, ඒ බීජයට නැවත පැලවීමේ අවස්ථාව නැති කළා වගේ, සියලු දේවල් ගැන රාගී ද්වේෂී සිතින් තොරව, මෝහයෙන් තොරව කටයුතු කරන නිසා ඒ ධීරයන් වහන්සේ හරියට පහනක් නිවිල යනවා වගේ නිවිල යනවා කියලා. ඉතින් පින්වත්නි, ඔබ අද ශ්‍රවණය කරන්නේ ආන් ඒ විදිහට පහනක් නිවිල යනවා වගේ මේ සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා නිවි සැනසුණු උත්තමයෙක්ගේ ජීවිත කතාව. පින්වත්නි, රහතන් වහන්සේ කෙනෙක් අපි ඇසුරු කරන්නට ඕනේ. රහතන් වහන්සේ කියලා කියන්නේ මම සඳහන් කළා අතිශය ගුණධර්ම වලින් පිරුණු කෙනෙක්. ඉතින් පින්වත්නි, ඒ විදිහට ගුණධර්ම වල හික්මිලා ඉන්න කෙනෙක්ගේ ජීවිත කතාවක් අපි ආදර්ශයට ගත්තම ඒ ගුණධර්මයන් අපේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට බොහෝ දෙනෙක්ගේ පුරුද්දක් තමයි කවුරුම හරි කෙනෙක් දිහා බලලා තමගේ ජීවිතය හැඩගස්වා ගන්නට උත්සාහ කරනවා. හැබැයි පින්වත්නි, අපි දන්නේ නැහැ අපි ආදර්ශයට ගන්න පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා. සමහර විට අපි දකින්න විදිහට ඒ කෙනා හරියම හොඳ කෙනෙක්. කාලයත් එක්ක යනකොට කෙලෙස් ධර්ම තියෙන පුද්ගලයෙක් විදිහට ආන්ගර මිනිස්සුන්ගේ ස්වභාවය වෙනස් වෙලා යනවා. ඒ ලස්සනට ගුණධම් පුරාගෙන හිටපු අය දුසිල්වත් භාවයට පත් වෙනවා. වැරදි වැඩ කරන්නට යනකොට අපි කල්පනා කරනවා, අනේ මේ වගේ කෙනෙක් නේද මම ආදර්ශයට ගත්තේ, කොච්චරනම් අසත්පුරුෂයෙක්ද. මෙන්න මේ විදිහට අපි කනගාටු වෙලා අපේ ඉලක්කය බිඳ වටවා ගන්නවා පින්වත්නි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඒ ගමන් මඟ වඩින, එහෙම ඒ ගමන් මගේ වැඩම කරලා නිම කරපු මහරහතන් වහන්සේ කෙනෙක් අපි ආදර්ශයට ගත්තා නම් කවදාවත් වරදින්නේ නැහැ. මොකද මහරහතන් වහන්සේ නමකට කවදාවත් වරදින්නේ නැහැ. මහරහතන් වහන්සේ නමක් තුළ කවදාවත් වැරදි ආදර්ශයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකාන්තයෙන් මහරහතන් වහන්සේ නමක් ඇසුරු කරන්නට ඕන අපේ ඉලක්කය විදිහට. පින්වත්නි, සමහර අය ඇසුරු කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, දෝතාංග ධාරී උතුමන් වහන්සේ නම. ඒ විදිහට තමනුත් හික්මෙනවා කියලා හිතාගෙන ඇසුරු කරනවා. තවත් සමහර අය ඇසුරු කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තියෙන ගුණ ධර්මයන් හැමෝම කෙරෙහි හිතානුකම්පාවෙන් කටයුතු කරනවා. හැමෝගෙම කටයුතු ගැන හොයලා බලනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇසුරු කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. තවත් අය රාහුල මහරහතන් වහන්සේ තමන්ගේ ආදර්ශය විදිහට තියාගන්නවා. ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානයටපත් වෙලා. ඉතින් රාහුල මහරහතන් වහන්සේගේ ගුණධර්ම දිහා බල බල තමන්ගේ ගුණධර්ම හදාගන්නවා.
තව පිරිසක් ආනන්ද මහරහතන් වහන්සේ ගැන බොහෝම අනුකම්පාවෙන් සත්වයා කෙරෙහි කටයුතු කරනවා. බොහෝම අනුකම්පාවෙන් මිනිස්සුන්ට උදව් කරනවා. මේ ආනන්ද මහරහතන් වහන්සේගේ ගුණ ධර්මයන් ඇසුරු කරනවා පින්වත්නි. මෙන්න මේ විදිහට රහතන් වහන්සේලාගේ ගුණ ධර්ම ඇසුරු කරනකොට අද අපි දැනගන්නට යෙදෙන්නේ මේ ලෝකේ දුර්ලභව පහළ වුණ ඊටමත් කෙටි කාලයකින් මේ ලෝකයෙන් සමුගත් රහතන් වහන්සේ නමක් ගැන. මේ රහතන් වහන්සේ පින්වත්නි බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට අහන්න ලැබෙන්නේ නැහැ. මේ රහතන් වහන්සේ ගැන මුළු ත්‍රිපිටකයේම තියෙන එකම ස්ථානයක විතරයි. මේ රහතන් වහන්සේ ගැන. ඉතින් පින්වත්නි මේ රහතන් වහන්සේ ගැන අපි හොඳට අද ඉගෙන ගමු. මේ රහතන් වහන්සේ කවුද? මේ රහතන් වහන්සේගේ තියෙන ගුණධර්ම මොනවාද? මේ රහතන් වහන්සේ කොයි වගේ ප්‍රතිපදාවකද හික්මුනේ කියලා අපි අද හැමදෙනාම ඉගෙන ගන්නට යෙදුමු. පින්වත්නි මේ රහතන් වහන්සේ පහළ වෙන්නේ එදා පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට එක් ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ මුනිවරයා කියලා කියන්නේ මොකක්ද? ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකයි මුනිවරයාගේ ප්‍රතිපදාව. මුනිවරයෙක් හික්මෙන්නට ඕන ප්‍රතිපදාව මේකයි. ශ්‍රේෂ්ඨ කෙනෙක් හික්මෙන ප්‍රතිපදාව මේකයි කියලා ලස්සන ප්‍රතිපදාවක් දේශනා කරනවා. මෙන්න මේ වෙලාවේ පින්වත්නි එක්තරා පුද්ගලෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව දිහා බලාගෙන ඉඳලා අහගෙන ඉඳලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මමත් ඒකාන්තයෙන් මේ වගේ ප්‍රතිපදාවක හික්මෙන කෙනෙක් වෙනවා. ආන් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා දන් පෙන් පූජා කරලා අදිෂ්ඨානේ ප්‍රකාශ කර සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ දිහා බලලා මේ පුද්ගලයාට විවරණ දෙනවා. ඔබ යම් කලක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා ගෞතම නමින්. ආන්ගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ මුනිවරයාගෙන් අහන භික්ෂූන් අතර භික්ෂුවක් අග්‍රම භික්ෂුව බවට පත් වෙනවා. ඒක තමයි පින්වත්නි මෝනීය ප්‍රතිපදාව කියලා සඳහන් කරන්නේ. ඉතින් පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනයේ මෝනීය ප්‍රතිපදාවේ හික්මෙන භික්ෂුන් වහන්සේ විදිහට අපිට දැනගන්නට ලැබෙන්නේ නාලක මහරහතන් වහන්සේ ගැනයි. නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි ඔබ දන්නවා සුද්ධෝදන මහරජතුමාගේ පියාණන් වහන්සේ සීහ හනු මහරහතන් වහන්සේ. ඔබ දන්නවා සුද්ධෝදන මහරජතුමාගේ පියාණන් වහන්සේ සීහ හනු මහරජතුමා. මේ සීහ හනු මහරජතුමාගේ පුරোহিত බ්‍රාහ්මණයා තමයි අසිත බ්‍රාහ්මණයා. අසිත බ්‍රාහ්මණයා කාලයත් එක්ක මේ සීහ හනු රජතුමාට උපස්ථාන ආදී කටයුතු කරලා මේ සීහ හනු රජතුමාගේ අග්‍ර පුරোহিතයා විදිහට කටයුතු කරලා සීහ හනු රජතුමා මිය ගියාට පස්සේ සුද්ධෝදන මහරජතුමාගේ ආචාර්යයන් වහන්සේ විදිහට කටයුතු කරපු මේ ආසිත කාලදේවල කියන අමාත්‍යවරයා එහෙම නැත්නම් පුරোহিතයා කාලයත් එක්ක සුද්ධෝදන මහරජතුමාගේ රාජාභිෂේකයෙන් පස්සේ සුද්ධෝදන මහරජතුමාගෙත් අග්‍ර පුරোহিත තනතුර ලබා ගන්නවා. හැබැයි පින්වත්නි රජ කුලයේ සිරිතක් තියෙනවා කවදාවත් රජ කෙනෙක් වන්දනා කරන්නේ නැහැ එහෙම කවුරු හිටියත්. ඉතින් මේ ආචාර්ය අවදියේදී ආසිත තාපසයා දැක්කම ආසනයෙන් නැගිටලා පෙරගමන් කරලා වන්දනා කරලා ආචාර්යවරයාව පිළිගත්තා. හැබැයි මේ රජතුමා රජ වුණාට පස්සේ නැගිටලා ආසනෙන් නැගිටලා අත් දෙක එකතුලා පිළිගන්නවා මිසක් පෙරගමන් කිරීමක් වන්දනා කිරීමක් ආදී මේ විදිහේ කටයුතු කරන්නේ දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා මේ අසිත බ්‍රාහ්මණයට අසිත පුරোহিතයට කලකිරීමක් ඇති වෙනවා. කල්පනා කරනවා මම මේ විදිහට ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මට මේ විදිහට සැලකිලි අඩුවෙන් ලැබෙන්න හේතු තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මම තාපස පැවිද්දෙන් පැවිද්දටපත් වෙනවා. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා සීල් ගුණ ධම් රකිමින් කටයුතු කරනවා කියලා මේ අසිත තාපසයා කල්පනා කරනවා. මේ විදිහට අසිත තාපසයා සුද්ධෝදන මහරජතුමාට ගිහිල්ලා කියනවා මහරජතුමනි මම තාපස පෞරුජාවෙන් පැවිදි වෙන්නට ඕන. හොඳයි
ඔබතුමාට කැමති නම් ඔබතුමා ඒ විදිහට පැවිදි වෙන්න. හැබැයි මගේ රාජකීය උයනම වැඩ ඉන්නාසේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ අසිත තාපසයා තවුස් පිරිකර දරාගෙන රාජකීය උයනේ බණ භාවනා කරගෙන ඉන්න කාලේ බොහෝ සෙයින් සිල් ගුණ දම් රැකලා සමාධි ආදී උපදවාගෙන අෂ්ට සමාපatti පංච අභිඥා උපදවාගෙන අරූප තලයකට යන්න පුළුවන් විදිහට තමන්ගේ හිත හදා ගන්නවා පින්වත්නි. දවසක් මේ අසිත තාපසයා තමන්ගේ ආහාර කෘත්‍ය කරලා දිවා විහරණය සඳහා තව්තිසා භවනට යනවා. තව්තිසා භවනේ දිවා විහරණය ගත කරලා තව්තිසා භවනෙන් එළියට වඩිනකොට දකින්න දෙවිවරු බොහෝම සතුටින් ප්‍රීති ഘോഷා කරනවා. අත්පොලසන් දෙනවා. දිව්‍යමය තූර්ය වාදන කටයුතු කරනවා. බොහෝම සතුටින් ඉන්නවා. මේ අසිත ඍෂිවරයාට පුළුවන් කල්ප 40000ක් පමණ අතීතේ බලනවා මේ වගේ දෙයක් මීට කලින් කොහොමද උනේ. එතකොට දකින්නවා දෙවියෝ අසුරයන්ව පරාද කරලා දේවාසුර යුද්ධයෙන් ජයගත්ත දවසේ මේ විදිහට සතුටු වුණා. හැබැයි අද මොකක් නිසාද මෙහෙම උනේ? ගිහිල්ලා අහනවා දෙවිවරුන්ගෙන්. ඔබ මේ විදිහට සතුටු වෙන්නේ ඇයි? කවදාවත් මේ විදිහට ඔබ සතුටු වෙලා නැහැ. එකම එක අවස්ථාවක් දේවාසුර යුද්ධයේදී ඔබ සතුටු වුණා. ඇයි මේ විදිහට අද සතුටු වෙන්නේ කියලා අහනවා. අන් ඒ වෙලාවේ දෙවිවරු සඳහන් කරනවා පින්වත්නි. සුද්ධෝදන මහරජතුමාගේ පුත් කුමාරා ඒ වෙලාවේ සඳහන් කරනවා පින්වත්නි සුද්ධෝදන මහරජතුමාගේ පුත් කුමාරයා නිසායි අපි සතුටු වෙන්නේ. අද මේ සන්තුසිත දිව්‍ය රාජ්‍යය විදිහට පහළ වෙලා හිටපු මෙහින් චුත වෙලා ගිය ඒ සන්තුසිත දිව්‍ය රාජ්‍යය මීට දස මාසයකට පෙර මෙහින් චුත වුණ සන්තුසිත දිව්‍ය රාජ්‍යය සුද්ධෝදන මහරජතුමාගේ අග්‍ර මෙහෙසියගේ කුසින් මේ ලෝකෙට පහළ වුණා. ඒ සන්තුසිත දිව්‍ය රාජ්‍යය සිද්ධාර්ථ කුමාරයා විදිහට මේ ලෝක සත්වයාව නිවීම සඳහා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බොහෝ දෙනෙක් කුසල් සිද්ධ කරනවා. බොහෝ දෙනෙක් මේ සසරෙන් එතර වෙනවා. කුසල් කරන අය අපිත් එක්ක දේව සභාවට එකතු වෙනවා. ඒක නිසායි අපි සතුටු වෙන්නේ කියලා මේ දෙවිවරු සඳහන් කරන්නට යෙදෙනවා. පින්වත්නි මේ කාරණාව දැනගත්ත අසිත බ්‍රාහ්මණයා නැවතත් සුද්ධෝදන රජමාලිගාවට ඇවිල්ලා සුද්ධෝදන රජතුමා බැහැ දකිනවා. ඒ වෙලාවේ මේ පුංචි කුමාරයාව අරගෙන සුද්ධෝදන රජතුමා ආවට පස්සේ හොඳට නිමිති ශාස්ත්‍රය දිහා බලලා මේ පුංචි කුමාරයාගේ මුළු සිරුරම පරීක්ෂා කරන මේ අසිත ඍෂිවරයා දකිනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පාදයන්ගේ චක්‍ර ලකුණු පිහිටලා තිබෙනවා. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ සියලුම කරුණු පරීක්ෂා කරන අසිත තාපසයට සිනහවක් පහළ වෙනවා. ඇයි? මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අංකුරයක් නේද කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට නැවතත් මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මගේ අවශ්‍ය තව කොච්චර තියෙනවද? මගේ අවශ්‍ය ඉතාමත් ස්වල්පයි තියෙන්නේ. ඒක නිසා කනගාටුවට පත් වෙලා හඬන්නට යෙදෙනවා. සඳහන් කරනවා ශාක්‍යයනි කලබල වෙන්නට එපා. මම මේ හඬන්නේ ඔබේ කුමාරයාට සිද්ධ වෙන අනතුරක් ගැන හිතලා නෙමෙයි. මම මේ හඬන්නේ මට මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ධර්ම අවබෝධය කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ කියලයි මේ කාරණාව සඳහන් කරේ කියලා කියනවා. ඉතින් පින්වත්නි මේ විදිහට කටයුතු කරලා මේ අසිත බ්‍රාහ්මණයා ගිහිල්ලා තමන්ගේ නිවසට ගිහිල්ලා කල්පනා කරනවා අද මම මොකක්ද මේ විදිහට මේ දැනගත්ත දේ මට කාටද පිහිට වෙන්නට පුළුවන් කියලා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරලා මතක් වෙනවා තමන්ගේ නංගිගේ පුතා. නංගිගේ පුතාගේ නම තමයි නාලක. නංගිගේ පුතා හරිම තරුණයි. මේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මගේ නංගිගේ පුතාට පුළුවන් මේ කරුණු දැනගන්නට. එහෙනම් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දායාදේ ලබා ගන්නට පුළුවන්කම තියෙන මේ දරුවට මම මේ දායාදේ ලබන්නට සලස්වන්නට ඕන කියලා කල්පනා කරනවා. එදා නංගිගේ ගෙදරට ගිහිලා කියනවා නැගණියනි මේ පුත්‍රයා මට දෙන්න. ඉතින් නැගණියත් බොහොම සන්තෝෂෙන් තමන්ගේ පඬිතයන් වහන්සේ සහෝදරයාට පුතාව බාර දෙනවා. නාලක කුමාරයාගේ වයස මේ වෙනකොට පින්වත්නි අවුරුදු 16යි. අවුරුදු 16 මේ කුමාරයාව මේ විදිහට හික්මවනවා. සුද්ධෝදන මහ රජතුමාගේ පුත්‍රයන් වහන්සේ මීට
මෙයින් වසර 29කට පස්සේ ගිහි ගෙයින් ඉක්මලා අවුරුදු 6ක් ගත වුණාට පස්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ආන් එදාට ඒ තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔබ මේ ශාසනය ගැන විමසන්න. මුනිවරයා කියන්නේ කවුද කියලා විමසන්න. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව මොකක්ද කියලා විමසන්න කියලා මේ අශිත ඍෂිවරයා නාලක කුමාරයාට සඳහන් කරනවා. පින්වත්නි මේ නාලක කුමාරයාත් හරියට මේ දැන් ලැබුණු සම්පතක් වගේ බොහෝම සතුටින් තමන්ගේ මාමණ්ඩියගේ කතාව අහලා ඒ මොහොතේම ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා වනයේට ගිහිලා උග්‍ර තපස් රකිමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන තුරු කල් ගත කරනවා පින්වත්නි. හොඳට හිතලා බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 35කට පමණ පෙර ඉඳන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වුණු පුද්ගලයා නාලක මහරහතන් වහන්සේ. ඉතින් මේ නාලක කුමාරයා මේ විදිහට තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලාත් නාලක තාපසයා විදිහට බොහෝ කාලයක් උග්‍ර තපස් රැකගෙන කටයුතු කරනකොට දවසක් අහන්න ලැබෙනවා. එදා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පස්වග මහණුන් හොයාගෙන ගිහිල්ලා ධර්මයේ දේශනා කරන වෙලාවේ දෙවියෝ ප්‍රීති ഘോഷා නගනවා. ප්‍රථම ධර්ම දේශනා වෙලාවේදී මේ වගේ ධර්මයක් මේ ලෝකේ කාටවත් දේශනා කරන්නට බෑ. තථාගතයන් වහන්සේ කෙනෙකුට විතරමයි දේශනා කරන්නට පුළුවන්. ආන් මේ දේශනාව දෙවියෙකුටවත් මිනිසෙකුටවත් නැවත පෙරලන්නට බෑ කියලා දෙවියෝ ප්‍රීති ഘോഷා නගනකොට ඒ ප්‍රීති ഘോഷා භූමාටු දිව්‍යතලයේ ඉඳලා අකනිටා බඹලෝ දක්වාම පැතිර ගියා කියලා සඳහන් කරනවා. මෙන්න මේ දෙවියන්ගේ ප්‍රීති ഘോഷා ශබ්දය මේ නාලක තාපසයා අහලා නාලක තාපසයා කල්පනා කරනවා එහෙනම් බුදු කෙනෙක් පහළ වුණා. ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මම මේ ධර්මයේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරගන්නට යන්න ඕන කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. පින්වත්නි මේ විදිහට තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු බව දැනගත් නාලක තාපසයා තථාගත බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. එදා ධම්සප්පවතුම් සූත්‍රයේ දේශනා කරලා හරියටම දවස් 7කදී බුදුරජාණන් වහන්සේ මේ නාලක තාපසයා සමග සම්මුඛ වෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිලා නාලක තාපසයා වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අශිත කියන මගේ මාමණ්ඩි ඒ අශිත ඍෂිතුමා මට කිව්වා තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? ඒ මගේ මාමා කියපු විදිහට මුනිවරයා කියලා කියන්නේ කවුද කියලා මම ඔබ වහන්සේගෙන් විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආන්ගේ ප්‍රතිපදාව කියලා දෙන්න. මුනිවරයෙක් කියලා කියන්නේ කවුද? ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද කියලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් මේ නාලක තාපසයා අහනවා පින්වත්නි. නාලක තාපසයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා නාලක මේ ප්‍රතිපදාව අතිශය ගැඹුරුයි, අතිශය බරයි. මේ ප්‍රතිපදාව නාලක කාටවත් ලේසියෙන් හික්මෙන්නට පුළුවන් ප්‍රතිපදාවක් නෙමෙයි. ඊටමත් අපහසු ප්‍රතිපදාවක්. ඉතින් නාලක ඔබට පුළුවන් ද මේ ප්‍රතිපදාවේ හික්මෙන්න? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පුළුවන් මේ ප්‍රතිපදාවේ හික්මෙන්න. නාලක මේ ප්‍රතිපදාව ගැඹුරු ප්‍රතිපදාවක් වගේම අතිශය අපහසුයි කියලා මම සඳහන් කරනවා. නැවතත් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට පුළුවන් ද මේක හික්මෙන්න? ස්වාමීනි මම ඒකාන්තයෙන් හික්මෙනවා. හොඳයි නාලක එහෙනම් දැඩි වීරයක් ඇති කරගන්න. දැඩි වීරයක් ඇති කරගෙන මම මේ කියන කාරණාව ගැන හොඳින් තමන්ගේ මනස මෙහෙවන්න. මේ කාරණා හොඳට ඔබේ හිතට ගන්න. ආන් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ නාලක තාපසයාට මුනිවරයාගේ ප්‍රතිපදාව ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නාලක ප්‍රතිපදාව දේශනා කරන්නට යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාලක ඔබ ගමේ වාසය කරනකොට රජවරු ඇවිල්ලා වන්දනා කරයි. වන්දනා කරලා ඔබට බොහෝ ලාභ සත්කාර ලබා දෙයි. නාලක ඒ කෙරෙහි ඔබ ඇලෙන්නට එපා. ඒ වගේමයි නාලක ඔබ ගමේ හැසිරෙනකොට මිනිස්සු ඇවිල්ලා ඔබට දොස් නගයි. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර මේ කොයිම කුලයක කෙනෙක් ආවත් ඒ අය ඔබට දොස් පවරනකොට ඔබ ඒ කෙරෙහි ගැටෙන්නත් එපා නාලක කියලා සඳහන් කරනවා. පින්වත්නි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තමයි තමන් අකමැති අරමුණක් කෙරෙහි ගැටෙන්නත් කැමැති අරමුණක් කෙරෙහි ඇලෙන්නත් පටන් ගන්නවා පින්වත්නි.
රජවරු වගේ කෙනෙක් ඇවිල්ලා වන්දනා කරනකොට බොහෝම සතුටු වෙලා ඒ කෙරෙහි තමන්ගේ හිත අලවා ගන්නවා. ඒ වගේම සමහර මිනිස්සු ඇවිල්ලා ආක්‍රෝෂ පරිභව කරනකොට තමන් ගාව නැති දෙයක් ගැන වුණත් බොහෝ දෙනෙක් කනගාටු වෙලා ඒත් එක ගැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රමයෙන් ඈත් වෙන්න කියලා තමයි මේ නාලක මහරහතන් වහන්සේට දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේමයි නාලක ඔබ ගමින් යම් මොහොතක අරණ්‍යයට ගියොත් ඒ අරණ්‍යේ ගමට වඩා ටිකක් වෙනස් වෙයි. අරණ්‍යයේ ලස්සන මල් ආදිය ඔබට දකින්න පුළුවන්. ගස්වල මල් පිපිලා සුවඳ හමනවා, කුරුල්ලෝ කෑ ගහනවා, කුරුල්ලන්ගේ ගීත නාද ඇහෙනවා. මේවට ඔබේ හිත ඇලෙන්න පුළුවන්. ලස්සනට හැදිච්ච ගස්වැල් දිහා බලලා, ලස්සන කුරුල්ලෝ දිහා බලලා ඔබේ හිත ඇදෙන්න පුළුවන්. ලස්සන ශබ්ද ඇහිලා ඔබේ හිත ඇදෙන්නට පුළුවන්. එහෙමත් නැති වුණොත් නාලක සමහර වෙලාවට මේ කැලෑවල අරන්නේ ගිනි ඇවිලෙනවා. මේ ගිනි ඇවිලෙනකොට විවිධ හැඩතල වලින් යුක්තව දුම් දහරා පිට වෙනවා. මේ දුම් වලත් විවිධ හැඩතල තියෙනවා. ඒ කෙරෙහි ඔබේ හිත ඇලෙන්න පුළුවන් නාලක. තවද නාලක ඒ ගිනි ජාලා කහ පාටින් දිදුලනවා, රතු පාටින් දිදුලනවා, නිල් පාටින් දිදුලනවා. විවිධ හැඩතල වලින් ගිනිදල් ගලනවා. ඉතින් මේ කෙරෙහිත් ඔබේ හිත ඇලෙන්නට පුළුවන් නාලක. ඒක නිසා ඔබේ හිත සංවර කරගන්න. ඔබේ හිත ඒ විවිධ වූ අරමුණු ඔස්සේ දුවන්නට දෙන්න එපා නාලක. පින්වත්නි, එක අවස්ථාවක මේ ලංකාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බොහෝම වීරියෙන් යුක්තව කැලේකට ගිහිල්ලා භාවනා කරනවා. මේ භික්ෂුන් වහන්සේ භාවනා කරනකොට එක්තරා අවස්ථාවක ලස්සන මිහිරි සද්දයක් ඇහෙනවා. හොඳට මේ භික්ෂුන් වහන්සේ ධ්‍යාන උපදවාගෙන සමාපatti සුවයෙන් වැඩ ඉන්න මොහොතක්. ඒ සමාපත්තියෙන් නැගිටලා කල්පනා කරනවා මොකක්ද මේ ශබ්දය? හරි ලස්සන ශබ්දයක් නේ. ටිකක් වෙලා යනකොට මේ භික්ෂුන් වහන්සේට තේරෙනවා මේක නම් මේ කාන්තාවකගේ ශබ්දයක්. හැබැයි නැවතත් කල්පනා කරනවා මේ කැලේ කොහෙන්ද කාන්තාවෝ? ඒක වෙන්න බෑනේ කියලා කල්පනා කරගෙන යනකොට නැවතත් තමන්ගේම හිත තමන්ට ඇදලා ගෙනල්ලා දෙනවා. සමහර විට දර කඩන්න ආපු කාන්තාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරගෙන යනකොට මෙයාට අදහසක් එනවා මෙච්චර ලස්සන කටහඬක් තියෙන කාන්තාවක් කොච්චරනම් රූප ස්වභාවකින් යුක්තව ඇද්ද? මෙන්න මෙහෙම කල්පනා කරගෙන යනකොට මේ භික්ෂුවගේ අයෝනිසෝ මනසිකාරය නිසා මේ භික්ෂුවගේ සියලු ධානයන් බිඳිලා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙලා තමන් ඉන්න තැනින් නැගිටලා ගිහිල්ලා බලනවා කොහෙන්ද මේ ශබ්දය ආවේ? නැවතත් හොයනවා. හොයා ගන්නට කෙනෙක් නැහැ. ආයමත් ඇවිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. නැවතත් ඒ ශබ්දය එනවා. නැවතත් හිත විසිරෙනවා. නැවතත් යනවා හොයනවා. හම්බ වෙන්නේ නැහැ. තුන්වෙනි වතාවත් මේ විදිහට යනකොට පින්වත්නි මේ භික්ෂුවට දැනගන්නට ලැබෙනවා පුංචි කාරණාවක්. මේ ශබ්දය එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. හුළඟ නිසා තමන් ඉන්න කුටිය පැත්තට හුළඟ එනකොට තනකොළ ගස් හෙලවෙනකොට අමුතුම මිහිරි ශබ්දයක් හට ගන්නවා, වාදන භාණ්ඩයක් වගේ. මේ ශබ්දයට තමයි මේ භික්ෂුන් වහන්සේ රැවට් වෙන්නේ. එහෙනම් මේ කාන්තාවක් තමයි කියලා. බලන්න පින්වත්නි, තනකොළ ගහක් නිසා මේ භික්ෂුව කාන්තාවක් ඇතයි කියලා හිතුවා. ඒ කාන්තාවගේ රූපේ කොච්චරනම් ලස්සන වෙන්නේ නැද්ද කියලා හිතුවා. පින්වත්නි, ඇති දෙයක් තුල නෙමෙයි මේ භික්ෂුව නිකාම රැවටිලා ගියේ. ඉතින් නාලක මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාලක ඔබට මේ විතරක් නෙමෙයි සමහර වෙලාවට මේ කැලේට එන දර කඩන්න එන කාන්තාව ඔබට සිනහ පහල කරයි, විවිධ යෝජනා කරයි. ඔබ ඒවට අහු වෙන්න එපා නාලක. ඒ විතරක් නෙමෙයි නාලක, ඔබ මේ කැලේ ඉන්නකොට ඔබට මේ කාන්තාව ඇවිල්ලා තමන්ගේ ඇඳුම් බුරුල් කරලා විවිධ නිමිති පහල කරයි. ඔබ ඒවට ඇලෙන්න එපා නාලක. ඔබ මේ කෙරෙහි තමන්ගේ හිත යොදවන්න එපා නාලක කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක මහරහතන් වහන්සේට, නාලක භික්ෂුන් වහන්සේට මේ මොහොතේ උපදෙස් දෙනවා. ඉතින් පින්වත්නි, මේ විදිහට උපදෙස් දෙන නාලක මහරහතන් වහන්සේ බොහෝම සතුටින් මේ ප්‍රතිපදාව අනුමෝදන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාලක, ඒ විතරක් නෙමෙයි, ඔබ මේ විදිහට ශාසන ප්‍රතිපදාවේ හික්මනකොට ඔබට මේ බොහෝ දෙනෙක් සිව්පසය ලබා දෙන්නට පුළුවන්. සිව්පසය කියලා කියන්නේ පින්වත්නි, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන දේ. ඉතින් අපි
කෙටියෙන් කිව්වොත් සිවුරු එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් සේනාසන කියලා කියන්නේ වාසස්ථාන පිණ්ඩපාත ආහාර ඒ වගේමයි ගිලන්පස බෙහෙත් හේත් කියන කාරණා මේවා දෙනකොට ඔබ ඒ කෙරෙහි ඇලෙන්න පුළුවන්. ඒක නිසා නාලක ඒවා කෙරෙහි ඔබ හිත යොදවන්න එපා. මිනිස්සු ඔබ කෙරෙහි ආහාර ආදිය සේනාසන ගිලන්පස අරගෙන ආවොත් ඔබ ඒ සඳහා යෙදෙන්නට එපා. ඔබ පාත්‍රය අතට අරගෙන පිණ්ඩපාතේ වඩින්න. පින්වත්නි මේ නාලක මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පිණ්ඩපාතිකාංගය කියන කාරණාව. ගහපති භෝජනම් පටික්කිපාමි පිණ්ඩපාතිකංගං සමාදියාමි. මේ ශාසනයේ ගෘහපති භෝජනයේ ප්‍රතික්ෂේප කරලා නාලක ඔබ පිණ්ඩපාතේ වඩින්න. ඒ විතරක් නෙමෙයි නාලක ඔබ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගමේ ගෙවල් තෝර යන්න එපා. ලෝලුපචාරයට යන්න එපා. මේ ගෙදරින් මට වැඩිපුර හම්බ වෙයි. මේ ගෙදරින් මට අඩුවෙන් හම්බ වෙයි. මේ ගෙදරින් අය පිරිසුදුව මට දානේ සකස් කරනවා. මේ අය මට අපිරිසුදුව දානේ සකස් කරන්නේ. මේ අය හරියට දැනුමක් උගත්භාවයක් නැහැ. මෙන්න මේ අය ලස්සනයි. මේ අය කැතයි කිය ගෙවල් තෝරන්න යන්න එපා නාලක. ඔබ පාත්‍රය අතට අරගෙන ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩින්න. සපදාන චාරිකාංගය කියන දුතාංගය නොනිල වශයෙන් මේ නාලක මහරහතන් වහන්සේට දේශනා කරනවා පින්වත්නි. ඒ විතරක් නෙමෙයි නාලක ඔබ ඒ විදිහට පිණ්ඩපාතේ වඩින ගමනේ මිනිස්සුන්ගේ මූණ බලන්න එපා. දායකයාගේ මූණ දිහා බලන්න එපා. බොහෝම හික්මීමෙන් ගත කරන්න. ඔබ ඒ මිනිස්සුත් එක්ක අල්ලාප සල්ලාපේ යෙදෙන්න එපා. මිනිස්සුත් එක්ක කතා බහ කර ඉන්න එපා. ඒ මිනිස්සුන්ගේ දුක් සැප හොයන්නට යන්න එපා. ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න යන්න එපා. ඔබ එකම අරමුණකින් තමයි මේ පාත්‍රය අරගෙන අද පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් ඔබ පිණ්ඩපාතේ සෙවීමේ අරමුණින්ම පිණ්ඩපාතේ කරගන්න. ඔබ ඒ කිසි දෙයකට ඇලෙන්න එපා නාලක. මේක තමයි මුනිවරයාගේ ප්‍රතිපදාව නාලක කියලා සඳහන් කරනවා. ඉතින් මෙහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ නාලක මහරහතන් වහන්සේට දේශනා කරනවා නාලක ඔබ ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඔබ ඉන්න ආරණ්‍යයට ආවම සෙනසුන් ගැන තියෙන වෙහෙස දුරු කරගන්න ඔබ රුක් මුලක් හොයාගෙන යන්න. පින්වත්නි මේ ශාසනයේ දායකයා බොහෝ වෙලාවට සෙනසුන් පූජා කරනවා. ඉතින් මේ සෙනසුන් පූජා කරාම සමහර භික්ෂුන් වහන්සේලා ආන්ගේ සෙනසුන නඩත්තු කරන්න සෙනසුන හදන්න ගිහිල්ලා තමන්ගේ කාලය කැප කරනවා. තමන්ගේ බණ භාවනා කරන්නට යන කාලේ මේ සෙනසුන් අලුත් වැඩියා කිරීම සඳහා නඩත්තු කිරීම සඳහා යන කාලයත් එක්ක බැලුවහම ඒ අවස්ථාව නැති වෙලා යනවා. මේ භික්ෂුන් වහන්සේලාට භාවනා කරන්න තියෙන අවස්ථාව. ඉතින් නාලක භික්ෂුන් වහන්සේට කියන්නේ ඔබ සෙනසුන් පරිේශණයට යන්න එපා. ඔබ රුක්මුල ඇසුරු කරන්න. පින්වත්නි රුක්ක මූලිකාංගය ගැන මේ නාලක මහරහතන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි නාලක ඔබ මේ විදිහට සෙනසුනක් පාවිච්චි කරලා තමන් ඒ සෙනසුන පාවිච්චි කරන්න ඕන මොකක් නිසාද කියලා සඳහන් කරනවා. නාලක ඔබ සෙනසුනක් පාවිච්චි කරන්නට ඕන මැසි මදුරු උවදුරු වලින් තොරවීම සඳහා අවුසුලන් වැසි ආදීන් තොරවීම සඳහායි නාලක ඔබ සෙනසුනක් පාවිච්චි කරන්නට ඕන. මේ ශාසනයේ භික්ෂුවක් සෙනසුනක් පාවිච්චි කරන්නේ ඒකාන්තයෙන් මෙන්න මේ අරමුණු ඇතුවයි. ඒක නිසා දා දේවදත්ත භික්ෂුන් වහන්සේ අහනකොට ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සියලුම භික්ෂුන් වහන්සේලා සෝසානිකාංගයේ සමාදන් වෙන්න ඕන. මේ විදිහේ රූක්ෂ ප්‍රතිපදාව හික්මෙන්නට ඕන රුක්ක මූලික විය යුතුයි කියලා සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි දේවදත්ත. මේ ශාසනයේ භික්ෂුව කැමැතිනම් සේනාසනයක් ඇසුරු කරන්න පුළුවන්. හැබැයි මේ ශාසනයේ භික්ෂුව වස් මාස 4 ඒකාන්තයෙන් සේනාසනයක් ඇසුරු කරන්නට ඕන. කැමැතිනම් වස් මාස 4න් පස්සේ ඒ භික්ෂුවට රුක්ක මූලික විය හැකි. ඒ භික්ෂුවට සෝසානිකාංගයේ සමාදන් විය හැකි. ඒ භික්ෂුවට ග්‍රාමාන්ත සේනාසනයේ විසිය හැකි කියලා සඳහන් කරනවා. ඉතින් පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ නාලක භික්ෂුන් වහන්සේට මේ සේනාසනයේ සම්බන්ධෙනුත් අල්පේච්ඡ වෙන්නට ඕනේ කොහොමද කියලා සඳහන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාලක ඔබ මේ විදිහට පිණ්ඩපාතේ ගියහම ඌනෝදර වෙන්නත් එපා. ඒ කියන්නේ පින්වත්නි ඊටමත් අල්ප ආහාරයක් අරගෙන තමන්ට යැපෙන්න බැරි තරමේ ආහාරයක් අරගෙන ඉන්නත් එපා. සුදුසු විදිහට ලැබෙන විදිහට පිණ්ඩපාත කරගන්න. ඒ වගේමයි භෝජනයේ මත්ඤ්‍යතාවය ඇති කරගන්නට ඕන නාලක. ඒ කියන්නේ මොකක්ද පින්වත්නි? අපි මේ ආහාරය ගන්නෙ මොකක් අරමුණු කරගෙනද කියලා
අපි විමසන්නට ඕන, නුවණින් විමසන්නට ඕන. ඒ කියන්නේ මේ ආහාරය මම ගන්නේ මට ක්‍රීඩා පිණිසද, මට ශරීරයේ හැඩගැන්වීම පිණිසද, මදේ පිණිසද, ජවයේ පිණිසද කියලා මම කල්පනා කරන්නට ඕන. එහෙම ගන්න ආහාරයක් මේ ශාසන බ්‍රහ්මචර්යාවට උපකාර වෙන්නේ නැහැ. මගේ ශරීරයේ මස් පිඩු වර්ධනය කරගන්නට මම මේ ආහාරය ගන්නේ. ඒ ආහාරය කවදාවත් මට නිවනට හේතු වෙන ආහාරයක් බවට පත් වෙන්නේ නැහැ. මම මේ ආහාරය ගන්නේ ඒකාන්තයෙන් මේ කයේ පැවැත්ම පිණිසයි. යාව දේව ඉමස්ස කායස ඨිතියා. මේ කයේ පැවැත්ම ඊළඟ ආහාරය ගන්නකම් මේ කය නොබිදී පවත්වා ගැනීම සඳහායි මේ ආහාරය මම ගන්නෙ. යාපනාය යැපීම පිණිස විහිංසූපරතියා. ආහාරය පිළිබඳ තියෙන ආශාවෙන් තොරවයි මේ ආහාරය මම ගන්නෙ. බ්‍රහ්මචර්යා අනුග්‍රහය. මම මේ පුරණ ශාසන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසයි මේ ආහාරය මම ගන්නෙ. ඉතින් මෙන්න මේ කාරණා Taman විමසා බලන්නට ඕන කියලා මේ නාලක මහරහතන් වහන්සේට පිණ්ඩපාතය ගැන දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟ කාරණාව තමයි ඇඳුම්. එහෙම නැත්නම් චීවර කියන කාරණාව. නාලක ඔබ කඩපිලේ වැටිලා තියෙන රෙදි කෑල්ලක් ඇහිඳා ගන්න. සොහොනේ අතහැරලා දාපු මලමිනියක තියෙන රෙදි කෑල්ලක් ගන්න. ගැබ් මල පිහිදලා මිනිස්සු විසි කරලා දාන රෙදි කෑල්ලක් ගන්න. කඩපිලේ වැටිලා තියෙන එකක්, පාරේ වැටිලා තියෙන එකක්, නාන තොටේ අත්හැරලා දාපු රෙදි කෑල්ලක් අරගෙන තමන්ගේ චීවරය හදාගන්න. පින්වත්නි මේ නාලක මහරහතන් වහන්සේට දේශනා කරන පංචකූල චීවරයක් දරාගන්න කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පංචකූල චීවරං නිස්සාය පබ්බජ්ජා. මේ පැවිද්දාගේ පැවිද්ද තියෙන පංචකූල චීවරය නිසායි. තත්තේ යාව ජීවං උත්සාහෝ කරණීයෝ. ඒ කෙරෙහි ඔබ උත්සාහවත් වෙන්නට ඕන. අතිරේක ලාභෝ කෝමං කප්පාසිකං කෝසෙයං කම්බලං සානං භංගං. මේ අනෙකුත් ගෘහපති චීවර සකස් කරලා දෙන චීවර සියල්ල අතිරේක ලාභයි. ඉතින් නාලක ඔබ ඒ විදිහට සිවුරක් සකස් කරගන්න. අයි පින්වත්නි මේ විදිහට පාංශකුල චීවරයක් සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ නාලක මහරහතන් වහන්සේට කියන්නේ. ඔබ හොඳට බලන්න යම් කෙනෙක් සොහොනකට ගිහිල්ලා මල සිරුරකින් චීවරයක් ගන්නකොට ආන්ගේ චීවරයේ තියෙනවා පිළිකුල් දනවන ස්වභාවයක්. සමහර වෙලාවට පණුව දාලා, සමහර වෙලාවට ඕජස් ගලලා, ලේසරව ගෑවිලා තියෙන රෙදි කෑල්ලක් වෙන්න පුළුවන්. ඒ රෙදි කෑල්ල අරගෙන ගෙනල්ලා භික්ෂුව හොදලා ගන්නට ඕන. ඒ වගේම කඩපිලේ වැටලා තියෙන එකක්, වේව කාලා තියෙන එකක් ගත්තාම ඒකත් ඒ තරම්ම ප්‍රසන්න ස්වභාවයක් නැහැ. ඒ භික්ෂුවේ රෙදි කෑල්ල අරගෙන ඇවිල්ලා සෝදලා කපලා කරලා මහලා පඳු පොලා ගත්තත් සමහර වෙලාවට ඒ භික්ෂුව සිවුර පොරවන වාරයක් පාසා මතක් වෙනවා මේ චීවරය මම පොරවන්නේ මෙන්න මෙහෙම තිබුණ එකක්. මහා වටින කම්බිලියක් වගේ එකක් නෙමෙයි මේක. මම බොහෝම වෙහෙස මහන්සි වෙලා දුක්ඛිත විදිහට ගත්ත චීවරයක් මේක. ඉතින් මේ භික්ෂුවට ඒ චීවරය කෙරෙහි ඇලෙන්නට ආශාවක් ඇති වෙන්නේ නැහැ. ආන් ඒක නිසායි පින්වත්නි මේ විදිහට පංචකූල චීවරයක් භික්ෂුන් වහන්සේ නමකට හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ නාලක මහරහතන් වහන්සේ ඒ කාරණාවත් අනුමෝදන් වෙනවා. ඊළඟට සඳහන් කරනවා නාලක ඔබ රුක්ක මූල සේනාසනයේ වැඩ වාසය කරන්න කියලා කිව්වා. පංචකූල සිවුරක් දරන්න කියලා කිව්වා. පිණ්ඩපාතේ යන්න කියලා කිව්වා. ඒ වගේමයි මෙන්න මේ විදිහට අල්පයෙන්ම යැපෙන්න කියලත් මේ සියලුම දේවල් කෙරෙහි අල්පේච්ඡතාවය ඇති කරගන්න කියලා නාලක මහරහතන් වහන්සේට සඳහන් කරනවා. නාලක මහරහතන් වහන්සේ මේ සියලු කරුණු බොහෝම සතුටින් අනුමෝදන් වෙනවා පින්වත්නි. ඊට පස්සේ නාලක මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නාලක ඔබ මේ ලෝක සත්වයා කෙරෙහි බොහෝම අනුකම්පා සිතක් ඇති කරගන්න. හරියට මේන මේ වගේ මම යම් විදිහකට අකමැති දෙයක් තියෙනවනම් අනිත් සත්තුත් ඒ විදිහටම ඒ දෙයට අකමැති වෙන්න පුළුවන්. මං යම් විදිහකට යමකට කැමති නම් මේ ලෝකේ අනිත් සත්තුත් ඒ දෙයට කැමති වෙන්නට පුළුවන්. සැප වේදනාවට හැමෝම කැමති, දුක් වේදනාවට හැමෝම අකමැති. නාලක තමන් ගැන උපමාවට ගන්න, තමාව උපමාවට අරගෙන මේ ලෝක සත්වයා කෙරෙහි කටයුතු කරන්න. අත්තානං උපමං කତ୍වා. ඉතින් පින්වත්නි නාලක මහරහතන් වහන්සේට මෙන්න මේ කාරණාවත් සඳහන් කරනවා. නාලක මහරහතන් වහන්සේ නැවතත් සඳහන් කරන සචේවෝ භායත දුක්ඛස්ස. ඉතින් ඔබ දුකට අකමැතිද, බයයිද? සචේවෝ දුක්ඛමප්පියං. ඒ දුක අප්‍රියයි, පිළිකුල් භාවයට පත් කරනවා නම් මා කත්ත පාපකං කම්මං. ඔබ පව්කම් කරන්නට එපා. ආවිවා යදිවාරහෝ. කොහොමවත්ම එලිපිටවත් හැංගිලාවත් කරන්නට එපා. හොඳට බලන්න නාලක මේ යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, සත්තු මරනවා නම් ඔහුට ඒකාන්තයෙන්
අකුසල් විපාකයක්මයි ලැබෙන්නේ. ඔබ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න. ඔබ සොරකම් කිරීමෙන් වෙන් වෙන්න. ඔබ වැරදි කාමසේවයෙන් වෙන් වෙන්න. නාලක මෙන්න මේ විදිහට නාලක භික්ෂුන් වහන්සේට නොකළ යුතු බොහෝ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හික්මවන්නට යෙදුණා. මුලින්ම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන කියලා දුන්නා. ගමේදී කොහොමද හැසිරෙන්නට ඕන? ඒ වගේමයි අරණ්‍යයේදී කොහොමද හැසිරෙන්නට ඕන? ඊට පස්සේ ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය ගැන කියලා දුන්නා. සිව්පස්සේ කොහොමද නාලක ඇසුරු කරන්න ඕන කියලා සඳහන් කරා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නාලක මහරහතන් වහන්සේ කියනවා නාලක ඔබ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හික්මෙන්නට ඕන. ඉතින් මෙන්න මේ කරුණු සියල්ල නාලක මහරහතන් වහන්සේට සඳහන් කරනවා. නාලක ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ඔබට පිණ්ඩපාත ලැබුණොත් ඉතාමත් අල්ප දෙයක් ලැබෙයි. තවත් වෙලාවට ඔබ පිණ්ඩපාත වඩිනකොට බොහෝ දේවල් ලැබෙයි. හැබැයි අල්ප දෙයක් ලැබුණ වෙලාවෙත් ඔබ ඒ කෙරෙහි කනගාටු වෙන්නට එපා, ගැටෙන්නට යන්න එපා. බොහෝ දෙයක් ලැබුණ වෙලාවෙත් ඔබ ඒ කෙරෙහි සතුටු වෙන්නට යන්න එපා. කිසිත් නොලැබුණ අවස්ථාවකවත් ඔබ නිමිති කතා කරන්නට යන්න එපා. අද මට දෙයක් ලැබුණේ නෑනේ. වෙන කෙනෙක් හිටියනම් දෙනවනේ. මේ ගමේ ශ්‍රද්ධාවන්ත උපාසකයෝ නෑ වගේනේ. මෙන්න මේ වගේ වචන ඔබ යොදන්න එපා නාලක. ඔබ ලද දෙයින් සතුටු වෙන්න නාලක කියලා මේ ශ්‍රමණ ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ නාලක මහරහතන් වහන්සේට දේශනා කරන්නට යෙදුණා. ඉතින් පින්වත්නි මේ නාලක මහරහතන් වහන්සේ මේ සියලු ප්‍රතිපදාවන් බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව හරි පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඊටමත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නේ. මේ හිතපු තරම් අමාරු දෙයක් නෙවෙයිනේ කියලා කල්පනාවටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ නාලක මේක ඔය හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. අතිශය වීරියවන්ත කෙනෙකුට හැරෙන්නට මේ දෙක කරන්න බෑ නාලක. ඉතින් නාලක මහරහතන් වහන්සේ මේ මොහොතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මේ ප්‍රතිපදාවේ ඒකාන්තයෙන් හික්මෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ සමහර අයට සාමාන්‍ය පුද්ගලයාට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැකලා කොච්චර දැක්කත් තමන්ගේ හිත අනිත් පැත්තට හරව ගන්න බෑ පින්වතුනි. දැකලා කොච්චර බැලුවත් ඉවර කරන්නට බෑ. ඉතින් නාලක මහරහතන් වහන්සේ සඳහන් කරනවා නැවතත් මම මේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නට එන්නේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තින් තරහක් නිසා නෙමෙයි. මේ ශාසන ප්‍රතිපදාවේ හික්මෙන්නට ඕන නිසා. මම තථාගත බුදුරජාණන් වහන්සේ වෙනින් අවුරුදු 35ක් හිටියා. දැන් මගේ වයස අවුරුදු 50ක් ඉක්මවලා. මම අද බුදුරජාණන් වහන්සේ දැකලා මං ඇසිය යුත් අහගත්තා. මම නැවතත් මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. පින්වත්නි ධර්ම ශ්‍රවණයට තියෙන අකමැත්ත නිසා නෙමෙයි. මේ නාලක මහරහතන් වහන්සේ කල්පනා කරනවා ඒකාන්තයෙන් මේ ශ්‍රමණ ප්‍රතිපදාවේ හික්මෙනවා නම් මට නැවතත් මේ පැත්තට එන්න වෙලාවක් නැහැ. මට බොහෝ කෘත්‍ය තියෙනවා, ශ්‍රමණ කෘත්‍ය තියෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ හඬ කොච්චර ඇහුවත් ඉවර වෙන්නේ නැහැ. පින්වත්නි මේ නාලක මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරනවා නෑ මම නැවතත් බුදු කෙනෙක් ගාවට එන්නේ නෑ. මම ඇසිය යුත් අහගත්තා. දැන් මට ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකක්ද? තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. කලියුත්ත තියෙන්නේ නුඹලා ගාව. තථාගතයන් වහන්සේලා මඟ පෙන්වනවා විතරයි. ඉතින් ඒ ක්‍රමයට අනුව නාලක මහරහතන් වහන්සේ අදිෂ්ඨාන ඇති කරගත්තා. ඒ විතරක් නෙමෙයි නාලක මහරහතන් වහන්සේ නැවතත් හිතනවා මම තථාගතයන් වහන්සේගෙන් නැවතත් විමසන්නට එන්නේ නෑ. මේ සියලු කාරණා මම අද විමසා ගත්තා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඉතින් පින්වත්නි ඇසීමෙන්, දැකීමෙන් සහ විමසීමෙන් කියන තුන් තැනකදීම නාලක මහරහතන් වහන්සේ තෘප්තියටපත් වෙන පින්වත්නි. හරියට බඩගින්නේ හිටපු කෙනෙකුට හොඳට ප්‍රණීත භෝජනයක් ලැබුණම නැවතත් කොච්චර දුන්නත් ඒ කෙනාට එකකින් තෘප්තියටපත් වීමක් තිබෙනවා වගේ ආන්ගේ නාලක මහරහතන් වහන්සේත් එදා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අමා රසයේ භුක්ති විඳලා තමන් තෘප්තිමත් භාවයටපත් වුණා. ඉතින් පින්වත්නි මේ නාලක මහරහතන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් නික්ම යනවා. මේ මෝනේය ප්‍රතිපදාවේ හික්මෙන මේ භික්ෂුව සාමාන්‍යයෙන් උත්කෘෂ්ඨ විදිහට, මධ්‍යම විදිහට සහ ඕමක විදිහට කියලා ආකාර තුනකට බෙදනවා. උත්කෘෂ්ඨ විදිහට මේ මෝනීය ප්‍රතිපදාවේ හික්මෙන භික්ෂුව ඒකාන්තයෙන්ම මාස 7ක් වගේ කෙටි කාලයක් තුළ මේ ශරීරය හැරදාන්නට සිද්ධ වෙනවා. කය මිදී මරණයටපත් වෙන්නට සිද්ධ වෙනවා. මධ්‍යස්ථ විදිහට මේ ශික්ෂාවේ හික්මෙන භික්ෂුවට වසර 7ක් වගේ කාලයක් තුළ තමයි
තමන්ගේ ජීවිතය රැක ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේමයි ඕමක විදිහට ලාමක ඒ කියන්නේ අඩු වීර්යයකින් කරන භික්ෂුවට ඒ ප්‍රතිපදාව හික්මෙන්නට තියෙන්නේ වසර 16ක් වගේ කාලයක් විතරයි පින්වත්නි. ඉතින් මේ නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ පෙරම් පුරාගෙනම මේ ප්‍රතිපදාව වෙනුවෙන් ආපු කෙනා. නාලක මහරහතන් වහන්සේ හරියටම මාස 7යි පින්වත්නි ජීවත් වෙන්නේ. ආන් ඒක නිසා අපිට ඔබට නාලක මහරහතන් වහන්සේ ගැන අහන්න තියෙන ඉඩකඩ අඩු වෙලා තියෙන්නේ. ඉතින් එදා තථාගත බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව කරලා දින 7කින් නාලක මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සම්මුඛ වෙනවා. එයින් මාස 7ක් ගත වුණු තැන නාලක මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා පින්වත්නි. එදා පිරිනිවන් පාන දවසේ නාලක මහරහතන් වහන්සේ වඩිනවා මේ රත් හිරියල් කියන පව්ව දෙසට. සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාව පුරන භික්ෂුව එක ගමක එක දවසකට වඩා ගත කරන්නේ නැහැ. එක ගමකට එක දවසකට වඩා පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. දෙපාරක් පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ නාලක මහරහතන් වහන්සේගේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ හික්මෙන කෙනාගේ ක්‍රමය තමයි එක රුක් මුලක් යට දින දෙකක් ගත කරන්නේ නැහැ. ඉතින් බොහෝ වෙහෙසකාරී කටයුත්තක් ගමින් ගමට නගරයෙන් නගරයට ලෝකෙ පුරා සංක්‍රමණය වෙනවා. ඒ කිසි දෙයක් ගැන නොයලී කටයුතු කරන උතුමන් වහන්සේ කෙනෙක් බොහොම වීරියෙන් ගත කරලා එදා රත් හිරියල් පව්වට නාලක මහරහතන් වහන්සේ ගිහිල්ලා කල්පනා කරනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ අද කොහෙද වැඩ ඉන්නේ? සිහිපත් වෙනවා මගේ තථාගතයන් වහන්සේ මෙන්න මේ දේශාවේ තමයි වැඩ ඉන්නේ. ඉතින් මේ නාලක මහරහතන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාව සිහිපත් කරලා එදා පෑන් පහසු වෙලා අන්දනේ ඇඳගෙන පටිය බැඳලා සංඝාටිය පොරවාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා දෙදන දෙවැල මිට නලල තියලා පසඟ පිහිටුවා වැඳලා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මාගේ අන්තිම වන්දනාවයි කියන අදිෂ්ඨානයෙන් යුක්තව කෘතගුණ සැලකීම වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා පින්වත්නි. ආන් එහෙම වන්දනා කරන නාලක මහරහතන් වහන්සේ කල්පනා කරනවා දැන් මගේ ආයුෂ පිරිහිලා ආයු සංස්කාර අතහරින්න මොහොතයි. එදා රත් හිරියල් පව්වට අසලට ගිහිල්ලා හිටගෙනම මේ ශාසනයේ හිටගෙන පිරිනිවන් පාන එකම භික්ෂුව විදිහට නාලක මහරහතන් වහන්සේ මාස 7ක් වගේ කාලයක් තුල මේ ශාසන ප්‍රතිපදාව හික්මිලා හරියට පහනක් නිවී යනවා වගේ නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ ධීරයන් වහන්සේ පහනක් නිවී ගියා වගේ නිවී යන්නට යෙදෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි නාලක මහරහතන් වහන්සේ බොහෝම වීරියෙන් මේ ශාසන ප්‍රතිපදාව හික්මුණා. ඒ නාලක මහරහතන් වහන්සේගේ කතා පොත අපිට අරගෙන එන්නේ එදා පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේගෙන් අහනවා ආනන්ද නාලක ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද? ආන් ඒ වෙලාවේ පින්වත්නි ආනන්ද මහරහතන් වහන්සේත් මේ වෙනකොට පැවිදි වෙලා හිටියේ නැහැ. පස්වග තවුසන් සහ නාලක තාපසයා පමණයි පැවිදි වෙලා හිටියේ. ඉතින් ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ අහගත්ත විදිහට නාලක ප්‍රතිපදාවේදා පළවෙනි ධර්ම සංගායනාවේදී සංගීතයට පත් කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපිට. ඉතින් ආන් ඒ විදිහට තමයි පින්වත්නි අපිට නාලක මහරහතන් වහන්සේ ගැන අපිට දැනගන්නට ලැබිලා තියෙන්නේ. ඉතින් ශාසනයේ ජේෂ්ඨතම කෙනෙක් ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ වැඩිමල් සහෝදරයෙක් වගේ ජේෂ්ඨතම ශ්‍රේෂ්ඨතම උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක හික්මුණු ශාසනයේ වැඩිමලා විදිහට නාලක මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහටයි පිරිනිවන් වැඩියේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ සනිටුවන් කරන්නට වෙනවා පින්වත්නි. ඉතින් පින්වත්නි ඔබත් සිහිපත් කරගන්න මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා කියලා කියන ඒ උතුම් රත්නය විවිධ ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඒ ගුණධර්මයන් අපි අද ඇහුවේ නාලක ප්‍රතිපදාව නාලක මහරහතන් වහන්සේ ගැන. ඉතින් ඒ වගේම බොහෝමයක් රහතන් වහන්සේලාගේ විවිධ ගුණධර්ම ප්‍රතිපදාවන් තියෙනවා. මෙන්න මේ ගුණධර්ම ප්‍රතිපදාවන් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. දවසක් ශාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න ආන් අර අනුරුද්ධ සාරිපුත්ත ආනන්ද ආදී පිරිසත් එක්ක ඉන්න පිරිස ඒ වගේම ප්‍රඥාවන්තයි
ඒ වගේම ශ්‍රුතදරයි. ඒ වගේමයි ඒ අය දිවස්ලාභීන්. ඉතින් ඔබත් ඇසුරු කරනවා නම් මහරහතන් වහන්සේගේ ගුණයන් ඔබටත් ඒකාන්තයෙන් මේ මහරහතන් වහන්සේලා නිවී සැනසුණු ඒ සැපයට එහෙම නැත්නම් ඒ නිවනට සාක්ෂාත් කරගන්නට ඔබටත් අවස්ථාව ලැබේ. ඉතින් පින්වත්නි මේ විදිහට මහරහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව ඔබ ශ්‍රවණය කරලා බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට යෙදුණා. ඉතින් සිහිපත් කරගන්න මේ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කළ යුතු පාර්ශවයන්ට අපි අනුමෝදන් කරමු. එෙහිදී හැම දිනෙකම සිහිපත් කරගන්න ඔබට මට මේ විදිහට ධර්ම ශ්‍රවණයට ධර්ම දේශනයට අවස්ථාව සලසා දීලා ඒ කටයුතු සියල්ල සම්පාදනය කරපු මගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නම කියන්න අවසරයි. මාංකඩවල නන්දරතන ලොකු ස්වාමින් වහන්සේට ඒ වගේමයි නම කියන්න අවසරයි. මාංකඩවල සුදස්සන ලොකු ස්වාමින් වහන්සේට නම කියන්නට අවසරයි. කොත්මලේ කුමාර කස්සප ලොකු ස්වාමින් වහන්සේට මේ ස්වාමින් වහන්සේලා තුන් නමටම බොහෝම ඉක්මනින්ම මේ දුක් සහගත සසරින් අත් මිදීමටත් මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් සියලු දෙනාටම මේ මහරහතන් වහන්සේලා නිවී සැනසුණු යම් ජීවිතයක් තියෙනවා නම් ආන්ගේ ජීවිතයේ තියෙන ಗುಣධර්ම ඔබත් පුරුදු කරන්නට වාග්ය ලැබේවා, ඔබට වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ඔබටත් ඒ නිවී සැනසුණු මගේ නිවී සැනසෙන්නට ඒකාන්තයෙන් මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.